ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ අදත් චිත්‍ර විෂය 13 ශ්‍රේණිය පාඩමක් රැගෙන ඔබ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ විශේෂත්වයක් තියෙනවා. ඔබට පේනවා ඇති මේ ඡායාරූපයත් සමග අද අපි මොන වගේ ප්‍රවේශයක්ද ගන්න යන්නේ කියලා. බලන්න මේ ඡායාරූපෙන් ඔබට පේන්නේ විලාසිතා ඇඳුම් සහිත විලාසිතා ගාරයක ඡායාරූපයක්. ඉතින් ඇයි අපි මේ වගේ චිත්‍ර පාඩමකදී මේ වගේ පින්තූරයක් භාවිතා කරන්න කියලා ඔබට හිතෙනවා ඇති. අන්න ඒ කුතුහලයත් එක්ක අපි පාඩම ආරම්භ කරනවා. ඉතින් මම සූදානම් වෙන්නේ මෙන්න මේ ඇඳුම් එහෙම නැත්නම් විලාසිතා තෝරගන්නට යනකොට ඔබ කොතෙක් දුරට අමාරු වෙట్లැද්ද මා වගේම තෝරා ගැනීම පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණේ තමයි අපේ විලාසිතා නිර්මාණ කරන ආයතන ඒ වගේම අපි දන්නවා වෙළඳපළ තරඟකාරීත්වයට යනකොට විලාසිතා දවසින් දවස අලුත් වෙන්නට වෙනස් වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා චිත්‍ර විෂයේ තියෙන සම්බන්ධතාවය පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. ඉතින් ආදරණීය දරුවනි මෙන්න මේ මාතෘකාව යටතේ ඔබට අද පාඩම ගෙනහැර දක්වන්නට මම ආරාධනය කරා මේ ගුරු ගෙදර මැදිරියට මේ පිළිබඳව හොඳ ප්‍රවීණයෙක් ඔබ හොඳින් හඳුනන LPT අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ලෙස කටයුතු කරපු අපේ පාලිත ජයසේකර සර්ව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් සර් අපි මෙන්න මේ මාතෘකාව යටතේ කතා කරනකොට ඔබතුමන්ගේ දැනුම මේහා එකතු කරන්නට මම කැමතියි. විලාසිතා කියන වචනේ තමයි සර් මේකේ අපිට විශේෂයෙන්ම කතා කරන්නට තියෙන වචනේ. ඔබතුමාගේ හැඟීම මොකද්ද මේ පිළිබඳව? ඔව් දැන් ඇඳුම් විලාසිතා කිව්වහම අපි දන්නවා මේකේ මුල්ම අවස්ථාවට මානවයාගේ මූලික අවස්ථාවටම ඈත අතීතයටම අපිට යන්න පුළුවන්. මොකද දැන් උත්සව සඳහා ඇඳුම් විලාසිතා කරනකොට අපි මම හිතන්නේ වඩා සුදුසුයි අපි මේ මානව ඉතිහාසයේ ආරම්භයත් එක්කම මේක කතා කරමු. ඔව්. දැන් මානවයා ඈත අතීතයේ ගුහා දඩයක්කාරයෙක් විදිහට ඉන්න ඒ අතීත කාලේ ඉඳලම ඔහු මේ ස්වභාව දහමින් වෙන විවිධ පීඩන ඒ ආරක්ෂාව සඳහා ඇඳුම් භාවිතා කරා. ඔව්. මෙතනදී අපි දන්න මුල්ම යුගයේදී ඈත අතීතයේදී ඔහු ගාක් වෙලාවට මේ ස්වභාව දහමින්ම හොයාගන්න පුළුවන් දේවල් ඒ කියන්නේ සතුන්ගේ හම් ඒ වගේම ගස්වල පට්ට මෙන්න මේ වගේ දේවල් තමයි කොලාතු තමයි භාවිතා කරන්නේ. ඔව් සර් මම පුංචි බාධා කිරීමක් කරලා සර්ට දැන් මෙන්න මේ ඡායාරූපයත් එක්ක අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. දැන් දරුවන්ට වඩාත් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. ඔව්. හොඳයි. දැන් මේ ආදි කාලීන මානවයා අපි දන්නවා මුල්ම ඔහුගේ ශරීරයේ මුල්ම අවස්ථාවේදී තිබුණේ රෝම කූප වලින් වැහිලා. නමුත් මානවයාගේ පරිණාමයත් එක්ක මේ රෝම ශරීරයේ රෝම ප්‍රමාණය අඩු වෙගෙන එනවා පරිවර්තනයත් එක්ක. ඊට පස්සේ මොහුට අවශ්‍ය වෙනවා මේ ස්වභාව දහමින් වෙන පීඩනය. අවු වැසි සුළං මෙන්න මේ පීඩනයත් එක්ක මොහු පුරුදු වෙනවා. ඔහු පෙළඹෙනවා ඇත්ත වශයෙන්ම මේ ස්වභාව දහමින් ආවරණය කරගන්න. එතනදී ගස් කොළන් වල අතු ඒ වගේම ගස්වල පට්ට ඒ වගේම සතුන්ගේ හම් මේ වගේ දේවල් උපයෝගී කරගෙන ඔහුගේ ශරීරය උණුසුම්ව තබා ගන්න ඔහු පෙළඹෙනවා විවිධ ශරීරය ආවරණය කරගන්න. මෙන්න මේතනදී තමයි ඇඳුම් වල අවශ්‍යතාවය මුලින්ම මිනිස්යාට දැනෙන්න පටන් ගන්න. එතන ඉඳලා ඔහු ඊට පස්සේ මේක ඈත අතීතයේ ඉඳලා මෙන්න මේ විකාශනයත් එක්ක දැන් අපිට උදාහරණ කියන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ උත්සව අවස්ථා සඳහා විවිධ දැන් උත්සවයකදී ඇත්ත වශයෙන්ම මේ අපේ ඇඳුම් වල තියෙන ස්වභාවය අපේ පැළඳුම් වල තියෙන ස්වභාවය වෙනස් වෙනවා. දැන් ආදි මානවයාත් මුලින්ම ගිනි ගොඩක් ළඟ ඔහු එදිනෙදා භාවිතා කරන යම්කිසි අත්දැකීමක් ඔහුගේ දඩයන් ජීවිතය සම්බන්ධ දෙයක් ඔහු රඟ දක්වලා පෙන්නුවා ඈත අතීතේ. එතකොට මෙන්න මෙතනදී ඔහු භාවිතා කරා විවිධ ඇඳුම්. ඔහුට අවශ්‍ය වුණා දඩයක්කාරයෙක් විදියට ඒ වගේම ඔහු මූණේ විවිධ වර්ණ භාවිතා කරා වර්ණ සායම් තරව ගත්තා. කළු පාට රතු පාට සතුන්ගේ ලේ ඒ වගේම සතුන්ගේ දත් සහ ඇට වලින් සකස් කරගත්ත විවිධ පළඳනා විවිධ ආභරණ මාල වලලු ඒ වගේම කඩුව එල්ල දුන්න මෙන්න මේ වගේ විවිධ අවශ්‍ය උපකරණ විවිධ ඇඳුම්
පැළඳුම් භාවිතා කරගෙන තමයි දැන් ඔහුගේ තිබිච්ච සංස්කෘතික උත්සවයක් වෙන්න පුළුවන් ඒක ඈත අතීතේ. එතකොට එතනදී ඔහු ඒ අවශ්‍ය ස්වභාව දහමින් ඒ වෙලාවට හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා ඔහුගේ නිර්මාණශීලීත්වය, ඔහුගේ කලාත්මකව ඔහු ඒව දැකපු හැටි, ඒ විදියට ඒ ප්‍රසංගය ඇත්ත වශයෙන්ම ප්‍රසංගයක්. ඒ වෙලාවේදී ගිනි මැලයක් වටා ඉඳගෙන ප්‍රේක්ෂකයෝ කණ්ඩායමක් ඉන්න මේක නරඹන්න. ඔහු ඒ වෙලාවේදී සංස්කෘතික උත්සවයට අවශ්‍ය ඇඳුම් ටික පැළඳගෙන ඇඳගෙන ඔහු ඒට ගැලපෙන විදියට ඒ රංගනය ඉදිරිපත් කරා. සර් දැන් දරුවෙකුට හිතෙන්න පුළුවන් ඔයාලා මේ අපි කතා කරනවා මෙන්න මේ විදියට අතීතයට ගිහිල්ලා ඇයි මේ විලාසිතා ගැන කතා කරන්නේ? ඕනම කෙනෙක් මම හිතනවා සර් නිර්මාණයක් කරනකොට අපිට අවශ්‍ය වෙනවා අතීතය පිළිබඳ පුංචි සොයා බැලීමක් කරන්න. මිනිසු ක්‍රමයෙන් දියුණු වෙලා එනකොට එහෙම නැතිනම් ඔවුන්ගේ අවශ්‍යතාව වැඩි වෙනකොට මම හිතන්නේ ඇඳුම් වල අවශ්‍යතාවත් වැඩි වෙන්නට ඇති. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපේ අර සර් කතා කරා වගේ ගල් යුගයේ ඉඳලා ඊළඟ යුගවලට එනකොට කොහොමද මේක හැසිරුනේ කියලා. සර් මම තව ඡායාරූපයක් ඔබතුමා වෙනුවෙන් අපි පෙන්නනවා. බලන්න සර් මෙන්න මෙතනට එනකොට කොයි වගේ වෙනසක්ද ඇති වෙලා තියෙන්නේ. ඔව් සුරංග සර් දැන් මුලින් ඉඳලම අපි දන්නවා ආදි මානවයාගේ ඉඳලා මම කිව්වා ඈත අතීතයේදී තමයි ඇඳුම් මේ පාවිච්චි කරන්නම ඔහු පෙළඹුණේ. ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කරගන්න ආරක්ෂාව සඳහා. එතකොට කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසා ඇතිවෙන පීඩනය නිසා ඊට පස්සේ මේක මානවයාගේ පරිණාමයත් එක්ක ඔහු අවුරුදු 10 ගාණක් ගෙවාගෙන ඇවිල්ලා ඔහු ශිෂ්ටාචාර අවධියකටපත් වෙනවා. දැන් මෙන්න මේ ශිෂ්ටාචාර අවධිය කියන්නේ දැන් දල වශයෙන් අපිට කියන්න පුළුවන් මේ සීගිරි චිත්‍ර 30 වර්ෂ පස්වෙනි සියවස. ඔව්. මෙන්න මේ ඈත අතීතයේ ඉඳලා එන මේ ආපු දිගු ගමනේදී ඔහු ඊට පස්සේ ස්වභාව දහමින් අර සකස් කරගත්ත අපි හිතමු ඇඳුම් සකස් කරගන්න හන වගේ දේවල් භාවිතා කරා. ඒ වගේම සතුන්ගේ රෝම බැටළුව වගේ සතුන්ගේ රෝම භාවිතා කරා. මේ වගේ ලෝම පාවිච්චි කළා. ඔහු අර මුල්ම අවස්ථාවට වැඩිය ඈත අතීතයට වැඩිය ටික ටික දියුණු වෙලා යම්කිසි තාක්ෂණයේ භාවිතා කරගෙන ඇඳුම් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මේ රූප සටහන් වලින් අපිට සීගිරි චිත්‍ර දිහා බැලුවාම පේනවා දැන් අපේ ලංකාවේ පුරාණ ස්ත්‍රීන්ගේ ඇඳුම. දැන් අපි දන්නවා අපේ රට ඝර්ම කලාපීය රටක්. එතකොට යම්කිසි උෂ්ණ තත්ත්වයක් තියෙන දේශගුණික තත්ත්වයක් තියෙන රටක්. එතනදී සම්පූර්ණයෙන්ම ඇඳුම ශරීරයේ වහගෙනම හිටියේ නැහැ. අපිට එහෙම හිතන්න පුළුවන්. එතකොට ඒ ශරීරයේ දේශගුණික තත්ත්වයන්ට කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට තමයි හැම සංස්කෘතියකම ඇඳුම් නිර්මාණය වුණේ. දැන් මේ ඇඳුම් වලිනුත් අපිට එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මෙතන ඇඳුම කියපු ගමන්ම ඇඳුම සහ පැළඳුම. ඇඳුම් සහ පැළඳුම්. මෙතනදී අපිට මේ පින්තූර දෙක දිහා බැලුවම ඉතාම පැහැදිලිව පේනවා. ඔවුන් විශේෂයෙන්ම ආභරණ. ඔව්. වඩාත් අත්වල, කන්වල තෝඩු. එතකොට ඉස් පළඳන විවිධ මල් භාවිතා කරලා තියෙනවා. මේ වගේ විවිධ පැළඳුම් සහිතව තමයි මේ ඇඳුම් නිර්මාණය කරගෙන ඉන්නේ. ඉතින් සර් මේ අපි ඔය මැද්දෙන් අපි දැන් පස්වන සියවසට එකපාරටම ආවනේ. ඊට කලින් අපිට අතීතයක් තියෙනවා මම හිතන්නේ කුවේණි කපු කටිමින් ඉඳපු කතාවක් අපි දන්නවා. ඒකත් සම්බන්ධයක් තියෙනව නේද සර්? එතකොට අපි දන්නවා දැන් අපේ ශිෂ්ටාචාරයේ ආරම්භය වෙන්නේ මහාවංශයේ සඳහන් විදියට විජය කුමාරයා ලංකාවට පැමිණීමත් සමග. එතකොට ඔහු ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කුවේණිය කපු කටමින් සිටින අවස්ථාව. මෙතනදී අපිට ඊටාම වැදගත් වෙනවා ලංකාවේ තිබිච්ච දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්තවල තිබිච්ච දියුණු තත්ත්වය. මොකද ඇඳුම් පැළඳුම් සකස් කරගන්න තරම් දියුණු ශිල්පීය හැකියාවක් තියෙන දේශීය ස්වදේශීය ජනතාවක් ලංකාවේ හිටියා. එතකොට ඒ වගේම තමයි අපේ පුරාවිද්‍යා කැණීම් වලදී තවත් කලා කර්මාන්ත ගොඩක් තිබුණා. මේ එක සැරේම ඇඳුම් පමණක් නෙමෙයි. අපි දන්නවා විජය කුමාරයා ලංකාවට එන්න අවුරුදු 10කට පමණ පෙර පුරාවිද්‍යා කැණීම් වලදී හම්බ වෙනවා සකපෝරුව භාවිතා කරලා නිර්මාණය කරපු මැටි භාණ්ඩ. එතකොට අපි දන්නවා මේ කාලාන්තරයක් තිස්සේ සීවස් ගණනාවක් තිස්සේ ඈත අතීතේ යම්කිසි යකඩ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මැටි භාජන මේ වගේ දියුණු සංස්කෘතික ලක්ෂණ අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. ඒතර මේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට එනකොට ඊටාම දියුණු තත්ත්වයක් දකින්න පුළුවන්. දියුණු ආභරණ, රත්තරන්, රිදී, මැණික් මේ වගේ අමුද්‍රව්‍ය භාවිතා කරලා නිර්මාණය කරපු පළඳන, ඒ වගේම කපු වගේ රෙදි භාවිතා කරලා තියෙනවා.
විවිධ වර්ණ සහිත ඇඳුම් භාවිතා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා ඊටාම උසස් සංස්කෘතික අවස්ථාවක් දකින්න පුළුවන්. ඉතින් දරුවනි ඊටාම වටිනවා. මොකද මේ සර් අපිව ආපස්සට ගෙනියනවා. මම හිතන්නේ අපි තවදුරටත් ඉස්සරහට කතා කරලා බලන්න ඕනේ. මේ අපි බලමු සර් මෙන්න මේ වගේ නිර්මාණවලදීත් අපිට ඇඳුම් ඒ කාලේ භාවිතා වෙච්ච ආකාරය පිළිබඳව කතා කරන්න පුළුවන්. දැන් ඉසුරුමුණි පෙම්මිවල ඊටාම හොඳ උදාහරණයක්. මෙතනදී අපිට දකින්න තියෙන පැහැදිලිවම දකින්න පුළුවන් දෙයක් තමයි මේ ශරීරය උඩුකය හුඟක් නිරාවරණය වෙලා තියෙන්නේ. ඔව්. උඩුකය ඇත්ත වශයෙන්ම තියෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙන්නගෙම ගොඩාක් දකින්න පුළුවන් ආභරණ. එතකොට කෙටි ඇඳුමක් තමයි භාවිතා කරේ. මොකද මේ කෙටි ඇඳුම භාවිතා කරන්න හේතුව තමයි මම මුලින් සඳහන් කරා වගේ අපේ රටේ ගර්ම කලාපීය රටක් විදියට රටේ තියෙන උෂ්ණත්වය අපේ ශරීරය අපි දන්නවා නිතරම සම්පූර්ණ ඇඳුම් ඇඳගෙන ඉන්න අමාරුයි හැම මොහොතෙම. ඉතින් ඒක නිසා ඒ ස්වභාව දහම පරිසරයට ගැළපෙන විදිහට තමයි ඒ සංස්කෘතිය තුළ ඇඳුම් නිර්මාණය වෙන්නේ. දැන් මේ විශේෂයෙන්ම මේ කැටයම දිහා බැලුවාම පේන දෙයක් තමයි ඊ타ත්ම කලාත්මක ආභරණ අපිට දකින්න පුළුවන්. මාල වලලු, ඉස්පලඳන මේ වගේ විවිධ කලාත්මක නිර්මාණ, කලාත්මක ආභරණ අපිට දකින්න පුළුවන්. ඉතින් සර් ඉතිහාසයේ ක්‍රමෙන් ඉස්සරහට ගලාගෙන එනකොට යුග පහු වෙනකොට මේ විලාසිතාවනුත් නිර්මාණාත්මකව වෙනස් වෙන්න ගත්තා. ඒ සඳහා කර්මාන්තයක් විදිහට මම හිතන්නේ ඒ කාලේ තියෙන්නට ඇති. අපි තව ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් අපි එනවා 18 වන සියවසට එහෙම නැත්නම් 15 වන සියවසෙන් පස්සේ කන්ද උඩරට රාජාන්තය වෙනකොට කොහොමද මේකේ හැසිරීම කියලා අපි බලමු නේද? ඔව්. දැන් මේ සිතුවම් ටික ඊටාම වටිනවා. මොකද දැන් අපි අනුරාධපුර යුගයේ ඇඳුම් ගැන අපිට ලොකු අදහසක් ආවා. සීගිරි චිත්‍ර දිහා බැලුවාම පුරාණ අපේ කාන්තාවන් ඇඳපු ඇඳුම්. හැබැයි රජ බිසෝන් වහන්සේලා ප්‍රභූ කාන්තාවන්. එතකොට අපිට සාමාන්‍ය ජනතාවගේ ඇඳුම් පිළිබඳ අදහසක් ගන්න ඊටාම හොයාගන්න ටිකක් අපහසුයි. මොකද මේ සාමාන්‍ය ගැමියන්ගේ චිත්‍ර අපිට දකින්න තියෙන ඊටාම අඩුයි. හැබැයි අපිට පොළොන්නරු තිවංග පිළිමගේ තියෙන චිත්‍ර වලින් ඒ තිවංග පිළිමගේ අන්තරාලයේ තියෙන චිත්‍ර වලින් අපිට බලන්න පුළුවන්. ඒකේ ඇඳලා තියෙන ජාතක කතා වලින් සාමාන්‍ය එදා ජීවත් වුණු සාමාන්‍ය මිනිස්සු ගැමියන්ගේ ඇඳුම. ඒ වගේම තමයි දැන් පොළොන්නරු යුගයෙන් පස්සේ යුග කීපයක්ම ගෙවිගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි දන්නවා 17 වෙනි සියවස 18 වෙනි සියවස වෙනකොට අපිට ආපහු අපේ රටේ තිබිච්ච ජනතාවගේ සංස්කෘතිය ගැන, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ චාරිත්‍ර ගැන හොඳටම අපිට ඒ සංස්කෘතිය හඳුන ගන්න පුළුවන් ආපහු මෙන්න මේ 18 වෙනි සියවසේ ඇඳපු චිත්‍රවලින්. හරියටම හරි. මම හිතන්නේ දැන් ඔබට හොඳට පැහැදිලි අපේ ඉතිහාසයේ ගලාගෙන ආපු විදිහට විලාසිතාවත් ක්‍රමයෙන් මාරු වෙලා තියෙනවා. ඉතින් සර් ඒ එක්කම අපිට යම්කිසි බලපෑමකුත් ආවා. 18 වෙනි සියවසෙන් පස්සට අපිට ඒක සම්පූර්ණයෙන්ම බරපතල විදිහටම බලපෑමක් ආවා කියන්න මේ උදාහරණ සහිතව අපිට කතා කරන්න පුළුවන්. ඔව් දැන් අපි කලින් චිත්‍රය පොඩ්ඩක් බලමු ආයෙත් වතාව. දැන් මේ චිත්‍රය බලනකොට මේ 18 වෙනි සියවසේ ඇඳපු චිත්‍රවල බලන්න එතනත් උඩුකය නිරාවරණය කරපු ඇඳුමක් තමයි භාවිතා කරලා තියෙන්නේ. උගාක් වෙලාවටම මේ ඉනෙන් පහළ දනිස්ස දක්වා ඇඳපු ඇඳුමක් තමයි සාමාන්‍ය ජනතාව ඇඳේ. එතකොට අපි දන්නවා අර පැත්තේ ඉන්නේ දකුණු පැත්තේ ඉන්නේ ප්‍රභූවරු යම්කිසි නිලතලයක් දරන යම්කිසි රාජ්‍ය නිලධාරීන් කියලා අපිට රාජ්‍ය නිලධාරීන්. එතකොට ඒ අයගේ ඇඳුම් වල වෙනසක් තියෙනවා. මෙතන තනතුර සහ තමන්ගේ නිලය පිළිබඳව අපිට ඇඳුම් වලින් හඳුන ගන්න පුළුවන්. දැන් මේ බිස්සිතුවම් වලින් ඒක ඊටාම පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඊළඟට ඔවුන්ගේ තියෙන හිස් වැසුම්, ඊළඟට ඔව් ඇඳපු අර තුප්පොට්ටිය හැඩේ ඇඳුම, ඊළඟට භාවිතා කරපු ආභරණ, ඔව් ඊළඟට සාමාන්‍ය ගැමියෙක් භාවිතා කරපු අර උරමාල්ල සහ කෙටි ඇඳුම, ඊළඟට කාන්තා රූපයක් අපිට පේනවා, උඩුකය නිර්වත් රූප, ඒ වගේම දනිස්සෙන් පහළට ඇඳපු ඇඳුම් පෙන්වලා තියෙන කාන්තා රූපවල මේ වගේ අපිට සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ හොඳ අදහසක් මේ චිත්‍ර වලින් ඇඳුම් පිළිබඳ හොඳ අදහසක් මේ චිත්‍ර වලින් ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තමයි සර් අපේ නිලධාරීන් හඳුනා ගැනීමට පවා මේ විලාසිතාව භාවිතා කරපු ආකාරයක් මෙන්න මේ ඡායාරූපේ බලනකොට අපිට පේනවා. ඔව්. දැන් මේ මම කලින් කිව්වා වගේ තනතුරු තමන්ගේ තියෙන ප්‍රභූ මට්ටම තමන්ගේ තියෙන නිලයන් ඇත්ත වශයෙන්ම ඇඳුම් වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක අද වර්තමානෙත් අපිට දකින්න පුළුවන් බොහෝ වෙලාවට.
දැන් මෙතනදී කන්ද උඩරට ප්‍රධානීන්ගේ ඇඳුම. දැන් රජතුමා සහ අධිකාරම්වරු ඒ වගේම දිසා වෙලාගේ ඒ ඇඳුම් පැළඳුම් ගැන හොඳ අදහසක් අපිට මේ චිත්‍රයෙන් ගන්න පුළුවන්. දැන් මෙතන මුළු හතරේ තොප්පි ඉස් පළඳනා දාගෙන ඉන්න මේකේ මල් ගහක් තියෙන මුදුනේම. එතකොට මේ ඇඳුම සම්පූර්ණ වෙන්නේ පළඳනාත් සමග. ඊළඟට අපිට පේනවා තුප්පොට්ටිය කියන ඇඳුම තමයි ඇඳගෙන තියෙන්නේ. ඊළඟට මේ බැනියම සහ කමිසය කියලා මේක හඳුන්වන්නේ මේ උඩින් ඇඳන් ඉන්න ඇඳුමට. ඊට පස්සේ මැද ඊටාම කලාත්මක කැටයන් සහිත පටියක් අපිට පේනවා. මේ තුප්පොට්ටිය කියන මේ ඇඳුම හොඳට තදින් සම්බන්ධ කරන්නේ කිරිච්චිය වගේ උපකරණයක් සඳවගෙනත් ඉන්නවා මම හිතන්නේ. ඒ පටිය නිසා. ඊට පස්සේ මෙතනදී සමහර අවස්ථාවලදී නිල ඇඳුමට අසිපත එමෙ නැත්තම් පොඩි කිරිච්චියක් වගේ පොඩි පිහියක් මේ වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා පැහැදිලිවම අපේ රටේ යුගයෙන් යුගය භාවිතා වෙච්ච ඇඳුම්. මේ ඇඳුම් වල ක්‍රමික විකාශනය අපිට ඊටාම පැහැදිලිව මේ චිත්‍ර වලින් දකින්න පුළුවන්. දැන් අපි කිව්වා යුරෝපීය ආක්‍රමණයත් සමග අපිට ආගන්තුක ඇඳුම් පැළඳුම් අපේ රටට එනවා. ඒ පිළිබඳව හැසිරීමත් අපි කතා කරමු සර්. ඒ සඳහා මේ උදාහරණය භාවිතා කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඔව්. දැන් මේ මහනුවර යුගයේ චිත්‍රයෙන් අපිට ඊටාම මේ පහත රට අපේ විහාරස්ථානක ඇඳපු කතලුව පූර්වාරාමයේ ඇඳපු චිත්‍රයක පැහැදිලිව තියෙනවා අපේ එදා තිබුණු ඇඳුම් පැළඳුම් කොහොමද කියලා. මොකද අපි දන්නවා අපි මුලින්ම අපේ රට දකුණු ඉන්දියානු ආభాෂයේ ආවා. දකුණු ඉන්දියානු සංක්‍රමණ සිද්ධ වුණා, ආක්‍රමණ සිද්ධ වුණා. ඊට පස්සේ 1505 ඉඳලා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන විදේශීය ජාතීන් තුනක් අපේ රට ආක්‍රමණය කළා. අපි ඒ සංස්කෘතිය, ඒ ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර භාෂාව මේ සියල්ලත් එක්කම අපි සම්බන්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අපේ අර පුරාණ ඇඳුම ගත්තාම අපිට ඒ වෙනස පේනවා. ඊට පස්සේ අපි අර විවිධ ජාතීන්ගේ ඔවුන් භාවිතා කරපු ඇඳුම් පැළඳුම් අපේ රටේ අපේ ස්වදේශිකයෝ අඳින්න පටන් ගත්තා. සමහර වෙලාවට ඒව ඒ විදිහටම ඇඳේ නැහැ. අපේවත් එක්ක සම්මිශ්‍රණය වෙලා ඇඳ දැන් අපිට හොඳට පේනවා. දැන් යුරෝපීය ජාතීන්ගේ කෝට් එක අඳිනවා. යට කොටසට සරම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට සරමට යටින් ආයි දික්කලසමකුත් ඇඳගෙන ඉන්න අවස්ථා ඕනතරම් තියෙනවා. ඔව්. එතකොට අර විදේශීය ජාතීන්ගේ ඇඳුම් සහ අපේ ඇඳුම් වල සමහර අවස්ථාවලදී මිශ්‍ර කරගෙන ඇඳා. දැන් මේ චිත්‍රෙනුත් අපිට ඉතාම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම යුරෝපා ජාතීන්ගේ අර දිග ඇඳුම්. ඒ කාන්තාවන්ගේ දිග ගවුමක් විදියට. දිග ගවුම්. ඒ වගේම දැන් පිරිමින්ගේ කෝට් එක ඇඳලා අර යුරෝපීය ජාතීන්ගේ ඉස්පළඳනා. දිග තොප්පි. ඊට පස්සේ හිස්වැසුම්. ඒ වගේම තමයි විවිධ ඇඳුම් විශේෂයෙන් ගවුම් අපේ සංස්කෘතියට ආවේ මේ විදේශීය බලපෑම් එක්ක. දැන් මේ චිත්‍ර වලින් අපිට හොඳටම බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ ඊළඟට ගෘහ නිර්මාණ ශිල්පය සමස්ත සංස්කෘතියම වෙනස් වෙනවා මේ බලපෑම් නිසා. ක්‍රමයෙන් අපේ සංස්කෘතියට බද්ධ වෙන්න පටන් ගන්නවා මෙන්න මේ විලාසිතාවන්. අපි තව ටිකක් ඉස්සරහට ගියාම අර කලින් අපි නිලතල වලට පෙන්නපු ඇඳුමට වැඩිය ටිකක් වෙනස් ආකාරයේ ඇඳුමක් දැන් සූදානම් වෙලා තියෙන්නේ. ඔව් දැන් මෙතනත් අපිට පේන්නේ අර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ ආభాෂයෙන් පස්සේ අපේ ස්වදේශිකයෝ ඒ ඇඳුම් පැළඳුම් අඳින්න පුරුදු වෙනවා. ඒ වගේම යම්කිසි ප්‍රභූ පැලැන්තියක් හැදෙනවා. යම්කිසි ප්‍රභූ උපන්තියක් හැදෙනවා. එතකොට ඒගොල්ලෝ අපි අර සිංහල අතීතේ ඉඳලා ඇඳගෙන ආපු ඇඳුම වෙනස් කරගෙන අර විදේශීය ප්‍රභූවරුන්ගේ ඇඳුම් වලට හුරු වෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. විශේෂයෙන්ම අර තනතුරු තමන්ගේ නිලයන් ප්‍රකාශ වෙන්න, තමන්ගේ ප්‍රභූ බව ප්‍රකාශ වෙන්න ඇඳුම යොදාගෙන තියෙන අවස්ථාව. සර් දැන් මේ එකල සාමාන්‍ය ජනතාව ගැනත් අපි කතා කරන්නට ඕනේ. නිලදරුවෝ වගේම සාමාන්‍ය ජනතාව කොහොමද ඇඳුම් පැළඳුම් විලාසිතා භාවිතා කරේ? ඔව්. විශේෂයෙන්ම දැන් මේ රූප සටහන දැක්කහම අපිට පුළුවන් දැන් මේ කාන්තාවන් ග්‍රාමීය කාන්තාවන්, ගැමි කාන්තාවන් ඔවුන්ට අර පෘතුගීසි, ලන්දේසි ආభాෂය ඇවිල්ලා තියෙන දැන් ඔවුන් අඳින 70 අද්දිග 70. දැන් අතීත කාලේ අපිට එවැනි ඇඳුම් විලාසිතාවක් තිබුණේ නැහැ. එතකොට අද්දිග 70 අඳින්න පටන් ගන්නෝ ලන්දේසි ආభాෂය නිසා. මේ 70 රේන්ද කියලා අලුත් මෝස්තරයක් එනවා 70 වලට. දැන් මේ දිහා බැලුවම අපිට පේනවා. එතකොට මේ
මෙන්න මේ අධික 60 එන්නේ අර විදේශීය ආభాෂය නිසා. එතකොට මේක මුලින්ම ප්‍රභූ කාන්තාවන් අඳිනවා. ඊට පස්සේ සාමාන්‍ය ගැමියන්ටත් මේ ඇඳුම් මෝස්තර යනවා. ඔව්. ඒ විදිහට තමයි සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. එතකොට අපිට මෙතනදී පේනවා මේක කබා කුරුත්තුව කියලා තමයි හඳුන්වන්නේ. දැන් පහතරට ප්‍රදේශයේ මේ කබා කුරුත්තු කියලා හඳුන්වන්නේ. ඒ වගේම යටට අඳින එක කම්බාය. කම්බාය. ඒතර කම්බාය සහ කබා කුරුත්තුව දැන් අපි ජීවත් වෙච්ච සමාජ පසුබිම තුල පවා මේ ඇඳුම අදටත් දකින්න පුළුවන්. දැන් අපේ ආච්චි අම්ම කෙනෙක් අදටත් මේ වගේ ඇඳුමක් අඳිනවා. එතකොට මේ ඇඳුම් ටික ටික අභාවයටපත් වෙනවා මේ අලුත් තව නවීන විලාසිතත් එක්ක. හැබැයි මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ මේවා ආපහු නැවතත් වර්තමානයේදී ඇඳුම් විලාසිතා විදියට විවිධ හැඩතලත් එක්ක විවිධ වර්ණත් එක්ක ආපහු අලුතින් නිර්මාණය වෙනවා. ඔව්. අපි දැන් දශක කීපයක් ආපස්සට ගියොත් ඒ උත්සව සමයකදී කොහොමද උත්සවයක් වගේ තැනකදී ඇඳුම් භාවිතා වුණේ කියලා අපිට මෙන්න මේ ඡායාරූපය හොඳට සාක්ෂි දරයි මම හිතන්නේ. ඔව්. දැන් අපේ රටේ අපි දන්නවා දශක ගණනාවක් ආපස්සට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් නම් මංගල උත්සව සහ මංගල උත්සවවලදී ගණපු පින්තූර ගත්තත් අපිට පේනවා අපේ කොහොමද මේ ඇඳුම් විලාසිතා ක්‍රමානුකූලව වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ දිහා බැලුවාම පැහැදිලිවම පේනවා අපිට අර විදේශීය ආభాෂය. සමහර යුරෝපීය ඇඳුම් මෙතන පැහැදිලිවම පේන්නේ යුරෝපීය ඇඳුම් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට විවිධ අවස්ථාවලදී දැන් අද මේ වර්තමානයේ වෙනකොට වෙඩින් එකක් එහෙම නැත්නම් මගුල් උත්සවයක් වගේ විවාහ උත්සවයකදී අපි දන්නෝ নানা ප්‍රකාර ඇඳුම් සමහර විට මනමාලි අභිභවා යන තරම් ඇඳුම් අඳිනවා කාන්තාවන්. ඒ වගේ එතනදී අර අපේ අර ආපු යම්කිසි සාම්ප්‍රදායික සංස්කෘතික ඒ චාරිත්‍රාත් එක්ක බැලුවාම ඒවා අභිභවා ගිහිල්ලා නවීන විලාසිතා ඒ සියල්ලටම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් සර් දැන් අපි නවීන විලාසිතා කියන වචනයත් ආපු නිසා මම කැමතියි අපි නවීන විලාසිතා දැන් අද වර්තමානයත් සමග ගලප ගන්නවා නම් අපේ දරුවෝ අපි හුඟක් වෙලාවට මෙන්න මේ වගේ විලාසිතා වලට කැමතියි. ඒ වගේම අපේ වෙළඳපළත් හුඟක් වෙලාවට අලුත් නිර්මාණ සපයලා ඔවුන්ගේ තරඟකාරීත්වය ඇති කරනවා. ඉතින් මේ විලාසිතා සඳහා මානව රූපේ කොහොමද හැඩගස්සන්න ඕනේ කියලා අපි කතා කරන්න කැමතියි. සර් අද පාඩමටත් අදාළව අපි කතා කරොත් එහෙම කොහොමද මේ විලාසිතා සඳහා මානව රූපයක් සකස් කරගන්නේ? එහි කටයුතුත් අපි කතා කරලා බලමු. මම කැමති සර්ත් එක්ක මේ සූදානම් කරගත්ත ස්ථානයේ සර්ගේ අදාළ කාරණේ ඇඳලම පෙන්නුවොත් මම හිතන්නේ ගොඩක් දරුවන්ට පැහැදිලි වෙයි කියලා ඉවරලා. ඒ නිසා අපි සර් සූදානම් කරගත් ආකාරයටම සර්ගේ ප්‍රායෝගිකව සර්ගෙන් අපි මේ කටයුත්ත හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඔව් දැන් අපි ආරම්භ කරමු. දැන් මම නවීන විලාසිතා සහ අපේ පැරණි ඇඳුම් මෝස්තර කීපයක් ඇඳලා පෙන්නනවා. මෙතනදී මම බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මානව රූපයත් එක්ක කොහොමද මේ ඇඳුම් විලාසිතා සම්බන්ධ වෙන්නේ. මොකද දැන් අද වර්තමානයේ වෙනකොට අපේ අර තිබිච්ච විවිධ සංස්කෘතික බැඳීම් වලින් මිනිස්සු නිදහස් වෙලා අපි දන්නවා විවිධ යුග පහු කරානේ. බඩවසම් යුගයක් පහු කරා. දැන් නිදහස් ලෝකයක් සියලු දෙනාටම. දැන් කාටවත් යම්කිසි ඇඳුමක් ඇඳලා මේකට තහංචි දාන්න බෑ. මොකද ඒ තරම් නිදහස් තරුණ තරුණියන් අපි දන්නවා විවිධ ආකාරයේ ඇඳුම් මැදගෙන ඉන්නෝ. ඔවුන් රටට සංස්කෘතියට හානියක් නොවෙන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා ඇඳුම් පැළඳුම් අඳින්න. දැන් මේ මෝස්තර වලුත් අපිට ඊටාම පැහැදිලිව පේනවා. අපි දැන් බලමු මම දැන් විවිධ ඇඳුම් මෝස්තර ටිකක් අපේ දරුවන්ට චිත්‍ර පාඩමේදී කොහොමද මානව රූපයත් එක්ක මේක සමමිතිකව ගලපගන්නේ. මම ඒ ටික දැන් ආරම්භ කරනවා. හොඳයි. අපි බලමු සර් ඒක. ආදරණීය දුවේ පුතේ දැන් අපි කතා කරගෙන ආවා ඉතිහාසයේ කොහොමද මේ විලාසිතාව නිර්මාණය වුණේ එක එක යුගවලට අනුව ඒක වෙනස්කම් සිද්ධ වුණ ආකාරයත් කතා කරා. ඒ වගේම අපි අපේ විෂය මාලාවට අනුකූලව කතා කරනවා නම් මේ විලාසිතාවක් නිර්මාණයේදී සැලකිලිමත් යුතු කරුණු පිළිබඳව අපි සර්ත් එක්ක එකිනෙක කතා කරලා ප්‍රායෝගිකව මේ සර්ගෙන් අපි විමසලා දැනගමු මේ කටයුතු පිළිබඳව. සර් උත්සව අවස්ථාවට හා සංස්කෘතියට උචිත බව කියන එක අපි මුල ඉඳලම කතා කරා. ඒ වගේම ඇඳුම් විලාසිතා නිර්මාණයේදී භාවිතා වන රෙදි වර්ග ගැනත් මුල ඉඳලම කතා කරා. නමුත් අද වර්තමානයේ භාවිතා වෙන රෙදි වර්ගත් අපිට ඕනනම් කතා කරන්නට පුළුවන්. ඒ වගේම මේ වගේ වර්ණ ගැනත් අපි යම් තාක් දුරට කතා කරා. ඒත් එක්කම
එහි රටා පිළිබඳවත් අපි කතා කරා ඉතිහාසයේ ඉඳලා ආවේ කොහොමද කියලා. ඒ වගේම වයනය මම හිතන්නේ ඒක අලුත් වචනයක් වෙන්නත් පුළුවන් දරුවන්ට මතු පිට ස්වභාවය කියන එක මම හිතන්නේ වයනය පිළිබඳවත් කතා කරා. මෙන්න මේ සැලකිලිමත් යුතු කරුණු වලින් ඔබට ගිහිල්ලා බැලුවොත් අපිට මෙන්න මේ වගේ රිද්මය, සමබරතාව, සුසංගත බව, ඒකත්වය, විලාසිතා රූපයකින් දිස්වන අයුරු පිළිබඳව මෙන්න මෙතනදී මම කැමතියි සර් අපි කොහොමද මේ මානවීරියගේ ස්වභාවය ප්‍රායෝගිකව භාවිතා කරන්න කියලා සර්ගෙන් දැනගන්න කැමතියි. ඔව් දැන් අපි විශේෂයෙන්ම සංස්කෘතික අවස්ථාවලට අපේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙනයි කියලා අපි කතා කරා. එතකොට මෙතනදී මම දැන් ඔබට ඇඳලා පෙන්නනවා දකුණු ඉන්දියානු ජන නැටුමක්. ඒ කියන්නේ අපේ රටේ දකින්න පුළුවන් අපේ සංස්කෘතිය තුළ ද්‍රවිඩ ජනතාවගේ ජන නැටුමක් විශේෂයෙන්ම දරුවන්ට බලා ගන්න පුළුවන් මානව රූපයේ තියෙන චලනයන් සමග කොහොමද මේ ඇඳුම සකස් වෙන්නේ කියලා. දැන් අපි බලමු මේ විදියට. මම මේ දල සටහනක් අඳින්නේ ඔබට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම මේ මානව රූපයත් එක්ක අපේ ඇඳුම කොහොමද සකස් වෙන්නේ කියලා. ඒ මානව රූපේ විශේෂත්වයක් තියෙනවද සර් අපි භාවිතා කරන මානව රූපවල? ඔව් මානව රූපවල තියෙන්නේ දැන් විශේෂයෙන්ම දැන් මම මේ අඳින්නේ අර ඉන්දියානු ජන නැටුමක් වන ද්‍රවිඩ ජනතාවගේ ජන නැටුමක් වන කොහොඹ කලය ඔවුන්ගේ ආගමික උත්සව අවස්ථාවලදී ඔවුන්ගේ සංස්කෘතික උත්සව අවස්ථාවලදී ඔවුන් අර කොහොඹ කලය ඉසමත තියාගෙන නටන රංගනයක් තියෙනවා. මෙන්න මේ ජන නැටුම තමයි මම මෙතනදී ඇඳලා පෙන්වන්න උත්සාහ කරන්නේ. එතනදී ඔබට පේනවා පැහැදිලිවම මේ ශරීරයේ තියෙන මානව රූපයේ තියෙන රිද්මයත් එක්ක තමයි මේ ඇඳුම සකස් වෙන්නේ. ඔව් මානව රූපයේ තියෙන රිද්මයත් එක්ක. අපි ඇඳුමක් නිර්මාණය කරනකොට මානව රූපයේ තියෙන රිද්මය පිළිබඳව සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි කියන එකයි මම හිතන්නේ සර් කියන්න හදන්නේ. පැහැදිලිවම දැන් ඇඳුම් විලාසිතාවලදී වුණත් ඒ ඇඳුම් විලාසිතාවේ තියෙන කලාත්මක හැඩය එන්නේ අර තමන්ගේ ශරීරයේ තියෙන ස්වභාවයත් එක්ක. ඒක ගොඩාක්ම බලපානවා. දැන් නවීන ඇඳුම් විලාසිතාවලදී වුණත් ඒ ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරන නිරූපණ ශිල්පීන් ගත්තත් ඔවුන්ගේ ඔවුන් ඇත්ත වශයෙන්ම මේ ඇඳුම් නිරූපණය කරන ශිල්පීන් ඔවුන්ගේ ගොඩාක් උස අය තමයි මේ සඳහා ඉදිරිපත් වෙන්නේ. මොකද අර ඇඳුමේ තියෙන නියම කලාත්මක හැඩය පේන්නේ මානව රූපයේ හැඩය මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා. ඔව්. අපි බලමු දැන් මම මේ පෙන්නුවේ මේ වගේ නර්තන අවස්ථාවකදී කොහොමද ඒ භාවිතා කරන ඇඳුම් පිළිබඳ සටහනක් තමයි මම ඔබට මේ ඇඳලා පෙන්නුවේ. අර සර් කලින් කියන්න ගිය එකත් එක්ක මම තව චුට්ටක් අපි කතා කරනවා නම් මේ මෝස්තර නිරූපිකාවන් කියලා චරිතයක් අපිට හම් වෙනවනේ. මේ මෝස්තර නිරූපිකාවන්ගේ උස ගැන මම හිතන්නේ ගොඩක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම මම ඒකයි පැහැදිලි කරේ උස කියන දේ ඇඳුම් මෝස්තරවලදී වැදගත් වෙනවා. ශරීරයේ තියෙන හැඩය. මේ හැඩය තුලින් තමයි අර ඇඳුමේ කලාත්මක බව අපිට ඊටාම පැහැදිලිව පේන්නේ. ඒක නිසා මානව රූපය දැන් අපේ ඇඳුම් නිර්මාණ කරන දරුවන්ට මානව රූපයට ගැළපෙන විදිහට ඇඳුම සකස් කිරීමේදී අපි පුළුවන් තරම් අර මිටි රූප නෙමෙයි භාවිතා කරන්නේ උස නිවැරදි පරිමාණයටත් වඩා ස්වභාවික පරිමාණයටත් වඩා ටිකක් ඉහළට ගිහිපු මානව රූප තමයි භාවිතා කරන්නේ. මොකද අපි දන්නවා වෙළඳ මධ්‍යස්ථානයකට ගියත් ඇඳුම් මෝස්තර නිර්මාණය කරන ස්ථානයකට ගියත් අර ආදර්ශ රූප වුණත් අපි දන්නවා සකස් කරලා තියෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රමාණයට වැඩිය ටිකක් ඉහළ උස ප්‍රමාණයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි සර් මේකෙදි තව ඉස්සරහට යනවා නම් විලාසිතා සඳහා අපි මානව රූපේ වගේම ඒ විලාසිතාවට යොදා ගන්න හැඩතල පිළිබඳවත් අපි කතා කරන්නට ඕන. දැන් විශේෂයෙන්ම ඇඳුම් නිර්මාණයේදී භාවිතා කරන හැඩතල සහ වර්ණ. දැන් මේ වර්ණ භාවිතයේදී අපි දන්නවා විශේෂයෙන්ම මේ වර්ණ මම හිතන්නේ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ඇඳුමක් ගන්න ගියත් ඇඳුම තෝරා ගැනීමේදී ඒ පුජ්‍යලයාගේ තියෙන වින්දන හැකියාව, ඔහුගේ තියෙන බුද්ධිමය හැකියාව පවා ඔහු අඳින ඇඳුමින් ඔහු තෝරගන්න වර්ණ වලින් පේනවා. ඒක නිසා වර්ණ පිළිබඳ තියෙන
ඒ වින්දන හැකියාව ඊටාම අවශ්‍යයි. මොකද වර්ණත් එක්ක සම්පූර්ණ අපි ජීවත් වෙන පරිසරය, ඒ වගේම අපේ සිතුම් පැතුම්, අපේ චර්යාවන් මේ සියල්ලටම මේ හැඩතල සහ වර්ණ බලපානවා. හොඳයි. දැන් අපි තව ටිකක් ඉස්සරහට යනවා නම් සර් මේ විලාසිතා නිර්මාණ සඳහා යොදා ගන්න හැඩතල ඒ වගේම අපි කතා කරා මේ තුල තියෙන උනට සුසංගත බවක් කියලා. ඒ වර්ණවල තියෙන උන සුසංගත බව. කොහොමද ඒ වගේ දෙයක් අපි මම දැන් අර නවීන විලාසිතා අනුව මේ ඇඳුම් කීපයක් දල සටහන් කීපයක් අඳිනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් බොහොම සරල හැඩතල කීපයක් අරගෙන ඒ තුල වේගවත් බවක් තියෙන බව අපිට පේනවා. මේ අපි මේ රේඛා වලින් මම මේ වර්ණ කීපයක් භාවිතා කරන මේ ඇඳීම සඳහා ඔබට ඇඳුම් මෝස්තරයක් එහෙම නැත්නම් යම්කිසි ඇඳුම් විලාසිතාවක් නිර්මාණය කරනකොට මේ වගේ මූලික ශරීරයේ තියෙන මූලික හැඩය ගැන අදහසක් එහෙම නැත්නම් ඒ පිළිබඳ දැනීමක් අවශ්‍යයි. ඊට පස්සේ අපි මේ බොහොම සරලව අපිට මේ නිර්මාණය කරන්න පුළුවන්. ඔව්. දැන් සර් නිර්මාණ ශිල්පියෙක් විදියට මට හිතෙනවා එයා මෙච්චර වේගකින් අඳින්න ඕනේ. එයාට ආපු අදහස ඉක්මනින්ම එයා මේ ස්කෙච් එකකට ගන්න ඕනේ. ඊටාම නිවැරදි. ඔව්. මොකද දැන් අපිට මේ දල සටහන අපේ හිතට ආපු අදහස අපි ඉක්මනටම අඳින්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක අවශ්‍ය වර්ණ දාලා අවශ්‍ය විදියට ඒක අපිට සම්පින්දනය කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒතර දැන් මේ විලාසිතා නිර්මාණ ශිල්පියෙකුට හැකියාවක් තියෙනවනේ ඉක්මනින්ම දල සටහනක් තුලින් තමන්ගේ මනසට ආපු නිර්මාණය ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අමතක කියලා යන්න පෙර ටක් ගාලා ඔහු සටහනක් යොදා ගන්නවා ඒ සම්බන්ධයෙන්. සටහනක් යොදා ගන්නවා. ඊට පස්සේ අපිට මේක දියුණු කරලා අවශ්‍ය විදියට අඳින්න පුළුවන්. ඒතකොට විලාසිතා නිර්මාණ ශිල්පියෙක්ගේ මූලිකවම මැවෙන නිර්මාණය විලාසිතාවක් විදියට එලි දක්වන්න ඉස්සර වෙලා ලොකු කාර්ය ප්‍රමාණයක් කෙරෙනවා. ඔව් මුලින්ම අපිට දැන් ඇඳුම් පැළඳුම් පිළිබඳ අපිට එන අදහස අපි එතකොට මේ අලුත් නවීන ඇඳුමක් නිර්මාණය කරනකොට අපි හිතමු උත්සව අවස්ථාවකට. එතකොට උත්සව අවස්ථාවකට නිර්මාණය කිරීමේදී අපිට ඒ මූලික හැඩය අපි සරලව මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. අපිට මේ මූලික හැඩය මේ විදිහට සරලව ඇඳලා පෙන්වන්න පුළුවන්. මම මේ පැස්ටල් කැලෙන් ඇඳලා ඔබට පෙන්නුවේ මෙන්න මේ වගේ දැන් ඒකට ගැලපෙන විශේෂයෙන්ම ඇඳුම් නිර්මාණයේදී කොණ්ඩ මෝස්තරය ඒ ඇඳුමට ගැලපෙන කොණ්ඩ මෝස්තරය ඊටම වැදගත් වෙනවා. මේ විදිහට ඊට පස්සේ අපිට මේක කැමති විදිහට වර්ණ භාවිතා කරන්න පුළුවන්. මේ වගේ පැන්සල, ජෙල් පෑන ඔබ කැමති සරල මාධ්‍යයක් අරගෙන මේ විදිහට ඇඳුම් නිර්මාණය ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන පාවහන් අපි සැලසුමේදී ඇඳුම පමණක්ම නෙමෙයි විලාසිතාවට එතකොට සැලසුම් කරන්න ඕනේ. ඒ සඳහා සුදුසු සියල්ලක්ම. සුදුසු සියල්ලම. මම හිතනවා එතනදී අර සුසංගත කියන වචනේ කියන්නේ සෑම දෙයක්ම එකටම ගැලපෙන එක. හරියටම හරි. එතනදී අපිට උලුප්පා දක්වන්න පුළුවන්. ඔව්. ඒ ඇඳුමට ගැලපෙන පැළඳුම් මොනවද? පාවහන් කොහොමද? කොණ්ඩ මෝස්තරය එහෙම නැත්නම් හෙයාර් ස්ටයිල් එක කොහොමද? මේ විදිහට ඒ සියල්ලම සංරචනය කරන්න වෙනවා ඇඳුම් නිර්මාණයේදී. හොඳයි සර්. එතකොට අපි ඒ සඳහා භාවිතා කරන වර්ණ විවිධ වර්ණ අපිට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට මේ මූලික මෙන්න මේ වගේ සැලැස්මක් අපිට කටු සටහනක් එහෙම නැත්නම් දල සටහනක් සකස් කරගන්න පුළුවන්. ඔව්. ඔය දැන් තියෙන්නේ නිමි භාණ්ඩයක් බවට පත් වෙන්නට පෙර අපිට නිර්මාණ ශිල්පියාගේ හදවතේම වෙන අදහස ඔව්. හිතේම වෙන අදහස එළියට දාන ක්‍රමය. මේක නිමි භාණ්ඩයක් බවට පත් වෙන තව ස්ටෙප් එහෙම නැතිනම් ක්‍රියාපටිපාටි ගණනාවක් තියෙනවා. අපි පිරිමි කාන්තා වෙනසක්වත් අපි කතා කරොත් මොන වගේ අදහසක්ද? අපි මේ වගේ තව ඇඳලා බලමු. තව කීපයක්.
රූපයක් අඳිමු. දැන් මානව රූපය මෙහෙම මෙහෙම සඳහන් කරන්න පුළුවන්. මේ විදිහට සරල ඇඳුමක් පිරිමි භාවිතා කරන සරල ඇඳුමක් අපිට මෙහෙම අඳින්න පුළුවන්. දැන් ඔබට කැමති වර්ණ යොදා ගන්න පුළුවන්. කැමති හැඩතල යොදාගෙන මේ විදිහට සරලව මම මේ පෙන්වුවේ දල සටහනක් ඇඳුමක් නිර්මාණය කිරීමේදී අපි භාවිතා කරන දල සටහන. ඔව්. ඒ කියන්නේ වේගයෙන්ම තමන් සටහන් කරගන්නවා මෙන්න මේ වගේ හැඩතලයක් තමයි මේ වැඩේට සුදුසු කියලා. හරි. ඊළඟට අපි සර් මම සර්ට දැන් අද දවසේ තවත් පුංචි අභියෝගයක් දෙනවා. අපිට අවශ්‍ය වෙනවා සර් මේ පාසලේ තූරිවාදක කණ්ඩායමකට ඇඳුමක් සූදානම් කරගන්න. දැන් ඔබට ලැබෙනවා අපි හිතමු දරුවෙකුට ලැබෙනවා ඒ සඳහා සැලසුමක් නිර්මාණය කරගන්න. ඔව්. එතකොට කොහොමද දරුවා මොනවද මේකේ හිතන්න ඕනේ කියන කාරණා පිළිබඳව මම පුංචි රූප සටහනකටත් යනවා. අපි මේ තූරිවාදක කණ්ඩායම එහෙම නැත්නම් මේ නර්තන කණ්ඩායම් අපේ අතීතයට ගියාම කොහොමද නර්තන කණ්ඩායම් හැසිරුණේ කියලාත් අපි පොඩ්ඩක් බලලා අපි යමු ඒ නිර්මාණයට. තූරිවාදක කණ්ඩායම් වල අපේ අතීතයේ තිබුණ නිර්මාණ තාමත් අලංකාර නිර්මාණ රාශියක් තිබුණා. ලෝකෙම අපිට මවිත කරන්න පුළුවන් විදිහේ නිර්මාණ ශිල්පීන් අපිට ඉඳලා තියෙනවා අතීතේ. මෙන්න මෙවැනි වෙස්සඳුන් කට්ටලේ කියලා මම හිතන්නේ කට්ටලේට අපි නම් කරන්න පුළුවන්. මේ නර්තනයත් එක්ක සම්බන්ධ වෙච්ච ආභරණ ඇඳුම් පැළඳුම් රාශියක් තියෙනවා. මෙන්න මේ අධ්‍යයනයත් එක්ක අපිට යන්න පුළුවන් තූර්යවාදක කණ්ඩායමකට සුදුසු නිර්මාණයක් කරන්න. ඔව් අපි දැන් අපි හිතමු පාසලක දැන් දරුවන්ට අපේ දරුවන්ට විශේෂයෙන් චිත්‍රකලා විෂය ආධාරණ දරුවන්ට පාසලේ තූර්යවාදක කණ්ඩායමේ ඇඳුම නිර්මාණය කරන්න. මෙතන ඇත්ත වශයෙන්ම නර්තන, සංගීත සහ චිත්‍ර කියන මේ විෂයන් තුනේම එකතුවක් තමයි තූර්යවාදක කණ්ඩායම කියන්නේ. මෙතන සංගීතයේ තියෙනවා, නර්තනයේ තියෙනවා. ඒ වගේම චිත්‍රකලාව විශේෂයෙන් ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්. මොකද ඇඳුම් නිර්මාණය එතකොට පැහැදිලිවම මෙන්න මෙතනදී අපි මුලින්ම අපි බලමු පෙරදිග තූර්යවාදක කණ්ඩායමක කොහොමද අපි ඇඳුමක් නිර්මාණය කරන්නේ. දැන් ඔබ දන්නෝ අපි මේ බටහිර සහ පෙරදිග වශයෙන් තූර්යවාදක කණ්ඩායම් අපේ පාසල් වල තියෙනවා. අපි මෙතනදී අපේ පාඩමේදී අපි අපි අඳින්නේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමක අපි ඒ ඇඳුම් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී මම අද ඔබට පෙන්වන්නේ. අපි දේශීය තූර්යවාදක කණ්ඩායම. දැන් මේ අපි පෙන්වලා තියෙන්නේ විදේශීය ආభాෂයේ තියෙන බටහිර තූර්යවාදක කණ්ඩායම කියලා කියනවා. මේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමකුත් මම උදාහරණයකුත් සපයලා තියෙනවා. මේ උදාහරණය සමග අපිට කතා කරමින් සගේ නිර්මාණය අපි ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. මම දැන් ඉස්සෙල්ලාම මේ වගේ දල සටහනක් ඔබට ඇඳලා පෙන්නනවා. මෙතනදී අපි අපේ පෙරදිග ඇඳුම අනුව එකකට ගැලපෙන අපේ පාරම්පරික මෝස්තර තියෙනවා. මේ මෝස්තර යොදලා අපිට මේ ඇඳුම ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. මෙතනදී මානව රූපය මම මේ පොඩ්ඩක් අදහසක් විදියට මෙතනදී ඇන්දේ. මොකද මේ ඇඳුම නිර්මාණය කිරීමේදී මානව රූපයේ සැකිල්ල අපිට අවශ්‍ය නිසා. දැන් අපි මේ විදියට මම මේ ඊටාම සරලව තමයි මේ ඇඳුම නිර්මාණය කරලා ඔබට පෙන්වන්නේ. දැන් කාන්තා රූපයකට අපි මේ ඇඳුම මොන විදියටද එන්නේ කියලා අපි ටිකක් බලමු. ඊළඟට ඇඳුමත් සමග මේ ඇඳුමත් එක්ක එන්න ඕන පළඳනා ටික. ඊළඟට පෙරදිග විදියට අපේ කොණ්ඩ මෝස්තරය. ඒක නිසා අපි ඒව ගැන හොඳ අවධානයක් තියාගෙන අපි මේ නිර්මාණය කරමු. දැන් මේ විදියට සරල හැඩයක් මම නිර්මාණය කරා.
දැන් අපිට මේ විදිහට අපේ මෝස්තරයක් දාන්න පුළුවන්. අපි මේක කටු සටහනක්. අපි මේ ඇඳුම නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මේ වගේ ඔබට කීපයක් ඇඳුම් නිර්මාණය කරලා බලන්න පුළුවන්. පුළුවන්. චිත්‍රයක් ඇඳීමේදී නිතරම ඔව්. පළවෙනි එකෙම සාර්ථක නොවෙන්න පුළුවන්. පළවෙනි එකෙන් සාර්ථක නොවෙන්න පුළුවන්. අපි ඒක නිසා විවිධ ආකාරයේ අපේ පෙරදිග ඇඳුම් අරගෙන සාරිය එතකොට මේ විදියට විවිධ ඇඳුම් අරගෙන පෙරදිග ඇඳුම් අරගෙන අපිට විවිධ වර්ණ භාවිතා කරලා විවිධ මෝස්තර භාවිතා කරලා අපිට මේ වගේ කටු සටහන් අඳින්න පුළුවන් ඉස්සෙල්ලම. ඊටාම අවශ්‍යයි මේ දල සටහන් ඇඳීම. දල සටහන් වලින් පස්සේ තමයි අපි කැමති විදියට මේක වඩාත් කලාත්මක වඩාත් සුදුසු ඇඳුම් මෝස්තරය තීරණය කරගන්න. දැන් මේ විදියට අපි බලමු. දැන් මම මේ අත මේ බ්ලවුස් එකේ නැත්නම් මේ හැට්ටේ අත මේ විදියට මම දානවා. දැන් මේක ඔබට ඕන විදියට අපේ සම්ප්‍රදායට පෙරදිග සම්ප්‍රදායට ගැලපෙන විදියට අපිට මේ විදියට ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. අපිට දැන් තූර්යවාදක කණ්ඩායමක් වගේ එකකදී මේ කණ්ඩායමක් විදිහට මේක පේන්නේ. ඔව්. තනි තනි පුජ්‍යලෝ විදිහට පේනවට වැඩිය ඔව්. කණ්ඩායම විදිහට පේනකොට අර සුසංගත බව කියන එක ආයේ නැවත එකතු වෙනවා. කණ්ඩායමේම වර්ණ එකතු වෙලා තව හැඩ හැදෙන්න පුළුවන්. ඊටාම වැදගත්. මොකද මේ වර්ණ සම්පින්ඩනයක් මෙතන සිද්ධ වෙන්නේ අපි විශාල අවකාශයක් තුළ තමයි මේ තූර්යවාදක කණ්ඩායම දකින්නේ ප්‍රේක්ෂකයෝ. අපි ළඟට ගිහිල්ලා මේක බලනවට වඩා අපිට ඈතින් පේන්නේ. එතකොට අපි මේ වර්ණ පිළිබඳ දැන් සියුම් මෝස්තර හුඟක් වෙලාවට තූර්යවාදක කණ්ඩායමේ ඇඳුමට සියුම් මෝස්තර ගියොත් අපිට මේක පේන්නේ නැහැ. මොකද ඊටාම ළඟට ගිහිල්ලා මේ තූර්යවාදක කණ්ඩායම නරඹනවා අඩු නිසා. එතකොට යම්කිසි ප්‍රමාණයක් අපි ඈතක ඉඳගෙන බලන නිසා අපිට ප්‍රධාන වශයෙන්ම වර්ණ පදාස වර්ණ පදාස ගැන හිතලා තමයි මේ නිර්මාණය කරන්න වෙන්නේ. විශාල හැඩතල වලට යන්න පුළුවන්. ලොකු හැඩතල වලට විශාල හැඩතල වලට යන්න වෙනවා වර්ණ හැඩතල වලට. එතකොට මෙතනදී අපි මේ භාවිතා කරන මෝස්තරත් මම ඒකයි පැහැදිලි කරන්නේ. මේ මෝස්තරත් යම්කිසි දුරට පේන විදියට ඈතකට පේන විදියට මේ මෝස්තර දාන්න වෙනවා. ඒ වගේම වර්ණත් එහෙමයි. අපිට මෙතනදී වර්ණ දෙකක් හෝ තුනක් අරගෙන මේ චිත්‍රය ලස්සනට සම්පින්ඩණය කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ මූලික අදහසක් මම එන විදියට මේ කටු සටහනක් ඇඳගත්තා. ඔබට පේනවා. ඔව්. දැන් තව දුරටත් අපි හිතනවා නම් මේ පාසලට අදාළ වර්ණ තියෙන්න පුළුවන්. පාසලට අදාළ සංකේත තියෙන්න පුළුවන්. මේවැනි දේවලුත් භාවිතා කරන්න පුළුවන් අපිට. පුළුවන්. ඊටාම පැහැදිලි. අපිට පාසලට ආවේනික මොනවා හරි අනන්‍යතාවය සහිත වර්ණයක් තියෙනවා නම් අපිට ඒ වර්ණේ භාවිතා කරන්න පුළුවන්. ඒවා ගැනත් ඒ වර්ණ තිබුණත් ඒ වර්ණ ගැලපෙන විදියට වර්ණවල සංරචනය වෙන විදියට මේ විදියට නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි රෙදි වර්ගය ගැනත් හිතන්න ඕනද මේ වගේ තැනකදී? විශේෂයෙන්ම රෙදි වර්ග මොකද මේ දැන් තූර්යවාදක කණ්ඩායමකදී අපේ දරුවන් මේක නිතරම භාවිතා වෙන නිසා එතකොට මේ රෙදිවල තියෙන කල්පැවැත්ම ආරක්ෂාව ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත බව Tamanට ඇඳහම මේ සියලුම දේවල් ගැන හිතන්න වෙනවා. ඔව්. ඊළඟට මේක පිරිසුදු කිරීමේදී සමහර වෙලාවට මේ වර්ණ මුකුත් හානියක් නොවෙන්න ඕනේ. ඔව්. මේ ඇඳුම් පිරිසුදු කිරීමේදී ඉතින් ඒව පිළිබඳ සියල්ල පිළිබඳ හිතලා තමයි ඒ වගේම සර් මට හිතෙනවා මේ තූර්යවාදක කණ්ඩායමක් වම මේ උපකරණත් තව සවි කරගෙන ඒවා භාවිතා කරනවානේ දැන් ඒ තූර්යවාදක කණ්ඩායමට අදාළ උපකරණ සංගීත උපකරණ. ඔව්. දැන් ඒ සඳහාත් හිතන්නට වෙනවා අපි තව ටිකක්. දන්න වෙනවා. ඒ පහසුකමත් අපි මේෙහිදී යොදන්නට ඕනේ. ඔව්. ඊළඟට ඒ සංගීත උපකරණ වල භාවිතා වන ඒවල තියෙන වර්ණ කොණ්ඩ මෝස්තර වල පළඳනා වල තියෙන වර්ණ මේ සියල්ලම එකතු කරලා සමස්ත සංරචනයක් තමයි තූර්යවාදක කණ්ඩායමක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඳුම විතරක් නෙමෙයි සමස්ත සංරචනයක් මෙතන සිද්ධ වෙනවා. ඒක නිසා මේ පිළිබඳ අපිට මූලික අවබෝධයක් ඉතාම අවශ්‍යයි. අපි බලමු ඊළඟට දැන් මම මේ විදියට කටු සටහනක් දල සටහනක් ඇඳගත්තා. ඔබට පේනවා. ඔව්. පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ ඇඳුමක් පිළිබඳ මගේ අදහස මම මෙතන ඇඳා. ඊට පස්සේ මට මෙතන වර්ණ අපිට මේකේ වර්ණ පෙන්වන්න පුළුවන්. දැන් මම මූලික වශයෙන් මම අදහස් කරන වර්ණ කීපය මෙහෙම සටහන් කරගන්නවා. දැන් මම මෙතනදී කහ වර්ණයට කිට්ටුව යන අඳුරු කහ කියලා හඳුන්වන වර්ණය භාවිතා කරනවා. මේ වගේ ඔබටත් දල සටහන් ඇඳලා විවිධ වර්ණ භාවිතා කරලා මේ අපිට පුළුවන් ඉස්සෙල්ලම මේ වගේ සටහන් ඇඳලා
අපි කැමති නිර්මාණය එහෙම නැත්නම් අපි කැමති ඇඳුම තෝරගන්න සාකච්ඡා කරලා ඔව්. අපිට මේ වගේ ඇඳුම තෝරගන්න පුළුවන්. ඔව්. අපි දැන් මේ කරන්නේ දල සටහනක් ඔව් මේ නිර්මාණය දල කරගන්න. සටහනේ ඇඳලා මම දල සටහන වර්ණ කරන්නේ අපිට හිතන්න පුළුවන් මෙන්න මේ වගේ වර්ණාවත් ලස්සනයි කියලා. ඔව්. අපි එහෙම හිතලා තමයි මේ වර්ණ කරන්නේ. ඊට පස්සේ අපි ඉදිරිපත් කරනකොට අපි නිර්මාණය නිමාවක් සහිතව ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා. ඔව්. එතකොට අපි තව හිතන්න ඕනේ මේක ඔව් දැන් මම මේ චිත්‍රය අඳින්න ඉස්සෙල්ලා මට අවශ්‍ය විදියට මම වර්ණ යොදාගෙන හැඩතල යොදාගෙන මේ වගේ මෝස්තරාවත් ලස්සනයි කියලා හිතාගෙන ඔව්. මම සමස්ත සංරචනයක් කරන මුලින්ම. එතකොට මට මේ වර්ණ හොඳ නැත්තම් මම මේ වර්ණ වෙනස් කරන්න උනත් පුළුවන්. ඔව්. මේ මෙතනදී දැන් මම මේ අඳුරු රතු පාට යොදා ගන්නවා. ඒ වගේම අඳුරු කහ පාට යොදා ගන්නවා. එතනදී මම එතකොට අපිට අවශ්‍යයි අර හිරු එළියත් එක්ක මේ වර්ණ ඈතට හොඳට පේන්න ඕනේ. ඔව්. ලොකු අවකාශයක. ඔව් මට තව එකක් හිතෙනවා දැන් මේගොල්ලෝ මේ එකතැන ඉන්නේ නැතිව ජංගමනේ ඒ කියන්නේ තූර්යවාදක කණ්ඩායම නිතරම ගමන් කරේම. ඔව්. ඒ අවස්ථාවවලදී තවත් වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන් මේ ඇඳුම ගැන. ඒ තව ඒවත් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනස් වෙනවා චලනය ඇවිදිනකොට වෙනත් විදිහේ හැඩතලම වෙන්න පුළුවන්. ඔව් චලනය වෙනකොට අර අපේ ඇඳුම් වල තියෙන මෝස්තර සමහර විට ඉදිරියට එනවා. එතකොට ඒ අනුව හිතලා අපිට මේ මෝස්තර යොදන්න වෙනවා. ඒ විදිහට හිතලා තමයි අපිට නිතරම වර්ණ කිරීම කරන්න වෙන්නේ. දැන් මම මූලික වශයෙන් මෙන්න මේ විදිහට වර්ණ දෙකක් ගැන හිතලා තමයි මේ විදිහට අදහසක් ගත්තේ. ඊට පස්සේ මට මේ මෝස්තර ඇඳීමේදී කළු වර්ණය භාවිතා කරන මම දුඹුරු වැනි වර්ණ භාවිතා කළා. අපි බලමු දැන් මම මේ දල සටහන ඔව් ඊළඟට ඒක විධිමත්ව නිර්මාණයක් විධිමත් නිර්මාණයක් කළා. ඔබට මේ චිත්‍රය අවසන් කළා මම පෙන්නනවා. එතකොට ඔබට විශේෂයෙන්ම මම පැහැදිලි කරන්නේ තූර්යවාදක කණ්ඩායමක් හෝ ඕනම චිත්‍රයක් ඕනම නිර්මාණයක් ඔබ කරනකොට අනිවාර්යයෙන්ම දල සටහන් විශාල ප්‍රමාණයක් අඳින්න ඕනේ. දල සටහන් නැඳලා ඒ තුලින් තමයි අපි මේ චිත්‍රය තෝරගන්නේ. එතකොට අපිට කැමති වර්ණ අපිට පුළුවන් දැන් අද තාක්ෂණයත් එක්ක පරිගණකයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් මේකේ ඊටාම සාර්ථකයි අපිට කඩදාසිය ඇඳලා අපි මේ අදහස ගන්න එක. අපිට අවශ්‍ය වර්ණ භාවිතා කරලා අපිට ඕන විදියට මේ නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට මම මේ ඇඳපු දල සටහන ඒ චිත්‍රයට අවශ්‍ය මෝස්තර යොදලා අපි මේ චිත්‍රය නිමා කළා හොඳට අවසන් කරලා බලමු. ආදරණීය පුතේ ඔබ දැක්කා කොහොමද තමන්ගේ අදහසක්
සිතට එන සිතුවිල්ලක් නිර්මාණ ශිල්පියෙක් විදිහට විලාසිතාවක් විදිහට ඉදිරිපත් කරගන්න හැකි ඉක්මනින් කොහොමද ස්කෙච් එකක් එහෙම නැත්නම් දල සටහනක් ඇඳගන්නේ කියලා. සර් දල සටහන් ඇඳලා පෙන්නලා ඒ වගේ මේ දල සටහන නිමැවුමක් විදිහට යම් කෙනෙකුට ඉදිරිපත් කරන්න සුදුසු විදිහට හදාගත්තේ කොහොමද කියලා ඔබ දුටුවා. අපි ඒ නිර්මාණය පිළිබඳව පොඩ්ඩක් කතා කරලා ඉමුනේ සර්. ඔව් දැන් ඔබ දුටුවා මම දලසටහන් කීපයක් ඇඳා. ඊට පස්සේ අපි වඩාත් කැමති කලාත්මක නිර්මාණය තමයි අපි තෝරගන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම මේ අවසාන නිර්මාණය කරන්න කලින් දලසටහන් ඇඳලා ඒකට අවශ්‍ය වර්ණ අපි තීරණය කරනවා. අපිට ඒ වර්ණ සුදුසු නැත්නම් අපි නැවත නැවත වර්ණ වෙනස් කරන්න පුළුවන්. හැඩතල වෙනස් කරන්න පුළුවන්. ඇඳුමේ තියෙන මූලික හැඩතල වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ අපිට නිදහස තියෙනවා. එතකොට අපේ දැන් විශේෂයෙන් පාසලක තූර්යවාදක කණ්ඩායමක් නම් ඒ පාසලේ ඒ ප්‍රදේශයේ තියෙන සංස්කෘතික අනන්‍යතාවය, ඒ වගේම පාසලේ යම්කිසි වර්ණයක් සමහර අපි දන්නවා අපේ පාසල් වලට වර්ණ තියෙන විශේෂ වර්ණ. එතකොට ඒව ගැන හිතලා අපිට මේ නිර්මාණය කරන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම තූර්යවාදක කණ්ඩායමක් නිර්මාණය කිරීමේදී, ඇඳුමක් නිර්මාණය කිරීමේදී චිත්‍රකලා විෂය හදාරන දරුවන් විදියට ඔබට ඉතාම වටිනා අදහසක්, ඒ වගේම හොඳ දැනුමක් මේ පාඩම තුලින් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. හොඳයි සර්. අපි එහෙමනම් අද දවසේ අපේ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමත් සමග ඔබට මේ පාඩමේදී අපි ඉදිරිපත් කරේ සම්පූර්ණම නිර්මාණයක් එක නිර්මාණයක් පමණයි. නමුත් ඔබට පුළුවන් දැන් විලාසිතා නිර්මාණයකදී ඔබට භාවිතා කරන්නට ඕනේ මූලික කාරණා රැසක් සර් කියලා දුන්නා. එහි ඉතිහාසය, ඒ වගේම ඒක ඉස්සරහට යනකොට ඔබ මොන වගේ දේවල්ද හදාරන්නට ඕනේ කියලාත් කියලා දුන්නා. ඉතින් මම කැමතියි මේ වෙලාවේ සර්ට ස්තුතිවන්ත වෙන්න. සර් ආයිබෝවන් කියලා මම සර්ට කියනවා මේ මොහොතේ. ඉතින් දරුවනි අපි අද දවසේ 13 ශ්‍රේණියේ චිත්‍ර විෂය යටතේ එන විලාසිතා නිර්මාණ, ඒ වගේම විලාසිතා නිර්මාණ වලින් කරන නිර්මාණ කීපයක් ගැනත් ඔබ සමග කතා කරා. අපි ඒ වගේම නිර්මාණ ප්‍රායෝගිකව ඇඳා. ඉතින් තවත් දවසක මෙවැනිම රසබර පාඩමක් තුලින් ඔබව හමුවනතුරු ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.